हालेलुया 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 දෙවියන් වහන්සේ හපත් ආමේන් 22 20 අවුරුද්දට අපිව උදාහරණ ලබා දෙනවා ආමේන් ආමේන් हालेलुया උදාහරණ කොහොමද හපත් 20 අපිට ගොඩාක් කටු අත්දැකීම් තිබ්බා ඒ වෙලාවේ අපි ජයග්‍රහීව 22 වසරකට පහට පාද කරනවා දෙවියන් වහන්සේ ක්‍රිස්තියානි සහෝදර කතා කරන විට ඒ හදවත උන්වහන්සේ මාතෘකාව දැක්වුවා ආමේන් ඒ ඉදරව 100ක් එසේම සත්‍යයක් එක ස්ථිර කරනවා යම් කෙනෙක් කියනකොට තව කෙනෙක් ඒකට සාක්ෂිකාරයක් වෙන්න ඕනේ. එතුමා ඉතින් ප්‍රකාශ කරන දේවල් වගේ හදවත ඒක ස්ථිර කරනවා. උන්වහන්සේ බොරු කියන්නේ අපි බොරු කියන්නේ දෙවියන් වහන්සේ සභාව සම්පූර්ණනවා. මේ අවුරුද්දේ විශාල වෙනසක් ආමේන් සභාවට ඇතුළත වෙනවා. ආමේන් ආමේන්. හොඳයි. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අපි අනුභව කරන්න සූදානම් වෙන්නේ. ඔය මොකද හිතන්නේ? 20 ප්‍රථම සභා දවස දෙවියන් වහන්සේ අපට දෙන අපෝදින මොකක්ද? බලමු නේද? අපි ඇස්වසාකට සඳහා අපි සූදානම් වෙමු. වචනේ ආශිර්වාදයක් වෙන්න අවශ්‍යයි. වචන අපේ ජීවිත වලට පෞල් වලට යහපතක් වෙන්න අවශ්‍යයි. ඒ තුලින් මහත්ය බලවත්ය සිදු වෙන්න අවශ්‍යයි. අපි කතා කරන්නේ අපේ වචන නෙවෙයි සුද්ධ වූ බයිබලයේ දෙවියන් වහන්සේ දේවානුභාවී බදාලා වචනයයි. ඒ නිසා මේ මොහොතේ ඔබ නිශ්චල සිටින වාසනා සහෝදර පැමිණ මේ මොහොතේ මේ ස්ථානයේ යම් බයිබල් කොටසක් කියවන්න කරනවා. සවන් දෙන්න. ඒ සමගම අපි වචනේ ප්‍රකාශ කරන ස්වාමීනි ඔබට සියල්ල බාරයි. ඔබ වහන්සේ සමග සිටි මැනව ඔබ වහන්සේ කතා කරන මැනව අද දවසේ වචනේ සභාවක ඉන්න දේවදත්ත පමණක් නෙවෙයි ස්වාමීනි वोट बता सर हैवे के आशीर्वाद करेगा शेयर पे गवर्नमेंट से यीशु स्वामी के नाम में आमीन එපිසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා आध्यात्मिक आशीर्वाद क्रिस्තුස් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශිර්වාද අපට දෙවා වදාළ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමයෙන් උන්වහන්සේ ඉදිරියේ අප ශුද්ධව නොකැවැල්ව සිටින පිණිස ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත්සේක. තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේ අප දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුවය. එසේ වූයේ ක්‍රිස්තුස් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප උන්වහන්සේගේ මහිමෙන් ප්‍රශංසාව සඳහා සිටින පිණිසය. ඉදින් උන්වහන්සේ තුළින් ඔබද සත්‍ය ධර්මය වෙන ඔබගේ ගැලවීම සලසන සුභාසන අසා අදහාගෙන පොරොන්දු වූ ශුද්ධාත්මයන් වහන්සේගෙන් සහතික කමේ මුද්‍රාව ලැබුවාමුය. ඒ ශුද්ධාත්මයන් වනාහි දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා උන්වහන්සේට අයිති අයට ගැලවීම සලසා දෙන අපේ උරුමේ අධිකාරණය. ආමේන් हालेलुया දේශනා මාතෘකාව විද්‍යාමාන වූ දෙවිදු කෙනෙකුට විද්‍යාමාන වූ දෙවිදු කෙනෙකුට ඒ කියන්නේ දියුණුවටපත් කාටවත් කියා නෙව කරන්න බැරි මහත් වූ නුවණක් තිබෙනා වූ දෙවියෙකුට අපි නමස්කාර කරනවා. ආමේන් हालेलुया අපි දකිනවා සමාජයේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ප්‍රශ්න විසඳගන්න බොහෝ දෙවිවරු ගාවට යනවා. විවිධාකාර ආගමික වතාවන් කරනවා. මුත් අපි දකිනවා අවසානයේ සියල්ල නිෂ්ඵල බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඔවුන්ට තේරුම් ගන්නේ නැහැ. අවසානයේ මරණය කරා ගමන් කරනවා පඟ ගාලක පැටලිලා. ප්‍රේමින දේවදරුවනේ අද දවසේ ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකය දෙස මේ ලෝකේ ඉත අලංකාරව මවලා තිබෙනවා.
මේ ලෝකය ඊට අලංකාරව කලමනාකාරව වෙමින් පහළට වෙනවා. රජවරු බිහි වෙනවා, නායකයෝ බිහි වෙනවා, බලවත් රටවල් බිහි වෙනවා, බලවත් රාජ්‍ය ගොඩනගෙනවා. නිමේෂයේ හැමදේම නැති වෙලා යනවා. ඒ වගේ බලවත් මිනිස්සු නැගිටිනවා, අලුත් ධර්මයක් ප්‍රකාශ කරනවා, අලුත් ව්‍යාපාර ආරම්භ කරනවා, අලුත් මාර්ග පෙන්වා දෙනවා. සුළු කාලෙක හැමදේම නැති වෙලා යනවා. තාම මිනිස්යන්ට විද්‍යාමාන වෙලා නැහැ දෙවියන් වහන්සේ කවුද කියන එක. තාම බොහෝ මිනිස්සු තේරුම් නැහැ දෙවියන් වහන්සේගේ නුවණ කියන්නේ මොකක්ද කියන එක. ප්‍රේමයේ දේවදරුවනේ දෙවියන් වහන්සේගේ නුවණට ලඟ වෙන්න කිසිම මිනිසෙකුට බැරි බව පැහැදිලි පේනවා දෙයක් කියනවා. අද දවසේ දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි මේ දෙවියන් වහන්සේට নমස්කාර කරන නිසා අපේ දෙවියන් වහන්සේට වැඳ වැට නිසා ඒ දෙවියන් වහන්සේගේ නුවණ අත්පත් කරගෙන මහ පොළවේ සාර්ථක ජීවිතයක් ගත කිරීමේ වරම ලැබෙලා තිනවා. ආමේන්. හාලෙලූයා. 2022 වසර දෙවියන් වහන්සේගේ නුවණ අත්දකින්නා වූ දෙවියන් වහන්සේගේ නුවණ ලබා ගන්නා වූ දෙවියන් වහන්සේගේ නුවණ සමග ජීවත් වෙනවා වූ මිනිස්යෙ ක්‍රිස්තුව ජීවත් වෙනවා නම් මේ අවුරුදු නෙවෙයි ඔබේ මුළු ජීවිත කාලෙම ඔබට ජය ගන්න පුළුවන්. ආමේන්. හාලෙලූයා. යෙසාය 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙසේ කියනවා. යෙසාය 60 වෙනි පරිච්ඡේදය පළවෙනි පදය. ජෙරුසලම නැගිටින්න බැබලෙන්න ඔබේ ආලෝකය දැන් උදා විය ඇත. සමජිගේ දිගට අලංකාරය ඔබ කෙරෙහි බැබලි. හාලෙලූයා. ප්‍රේමයේ දේවදරුවනේ අද සභාව තුළ ඔබ රැස් වෙලා ඉන්න නිසා ඔබට බයරට කියන්න පුළුවන් ඔබගේ ආලෝකය දැන් උදා වෙන අවස්ථාවයි. ආමේන්. ලෝකයේ මිනිස්සු අන්ධකාර ජීවත් වෙන විට ඔබට මට ලෝකයේ ආලෝකය තුළ ජීවත් වීමේ අවස්ථාව උදා වෙලා තිබෙනවා. වෙනත් මාර්ගෙක ගිහිල්ලා මේ ආලෝකය ලබා ගන්න බෑ. අද ඇයි මිනිස්සු මත්පැන් පානය කරලා විනාශ වෙන්න හදන්නේ? අද ඇයි මිනිස්සු මත් ද්‍රව්‍ය පානය කරලා විනාශ වෙන්න හදන්නේ? අද ඇයි මිනිස්සු සල්ලාලකම් කරලා විනාශ වෙන්න හදන්නේ? අද ඇයි මිනිස්සු පාපේ නැමැති ඒ වස්තුව බදාගෙන ඒ භෝගේ බදාගෙන තමන් විනාශ වෙන්න හදන්නේ? මේ ආලෝකයේ ඔහු තුළ නොබැලපෙන නිසා ඔබට මට එහෙම කියන්න බෑ. මන්ද අපේ ජීවන රටාව ඉතාමත් වෙනස් ජීවන රටාවක තිබෙනවා. ඒ ජීවන රටාව අපට ලබා දුන්නේ දෙවියන් වහන්සේ. ඒක යෙසාය අනාගත වක්තුන් වල ප්‍රකාශ කරන්නේ බැබලෙන්නා වූ ජීවිත ගත කරන්න කියලා. ඔබේ ජීවිතය ඔබේ නිවස ඔබගේ පවුල ලෝකයේ මිනිස්සු ඉදිරියේ බැබලෙන්න අවශ්‍යයි. ඒ බැබලෙන්න අවශ්‍ය ආලෝකය දෙවියන් වහන්සේ ඔබට දෙන බව පොරොන්දු දරලා තිබෙනවා. හalleluya. ඔබ කැමති නම් ප්‍රසන්නතාවයෙන් දෙන්න. ඔබේ වසර පුරාම මේ වසර පුරාම යේසුස් අපි 22කට පාත අපිට විතර මම ඔබට කතා කරන ආකාරයට මේ වසර පුරා ඔබ ජීවත් වෙනවා නම් ඒ ආලෝකය ඔබ සමග තිබෙන විට ඔබගේ ජීවිතයේ නිවස පවුල රැකියා ආදාය මාර්ග සියල්ල බැබලෙන් කියනවා. ඒ බැබලීම තුළ මොකද වෙන්නේ යන්නේ? බොහෝ අය ඒ ආලෝකය අත්පත් කරගන්න. අපි අනිත් අයට ආලෝකයක් වෙන අවශ්‍යයි. යේසුස් වහන්සේ කිව්වේ මම ලෝකයේ ආලෝකය. අද යේසුස් වහන්සේ නියෝජනය කරන දේවදරුවන්ට ඔබත් මමත් ඔබේ නිවස ඔබේ පවුල ලෝකෙට ආලෝකය වෙන්න අවශ්‍යයි. මේකයි ඔබරයි බඩයි තිබෙන අභියෝගය 2022 වසරේදී. ඊළඟට කියනවා ගීතාවලිය 147 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 147 වෙනි පරිච්ඡේදය 13 14 15 16 කියවන විට ගීතාවලිය මෙසේ ඔබට මතක් කර දෙනවා. කාරණා කිහිපයක්. 13 පදේ මන්ද එතුමාණෝ තිගේ වාසා දොරට අකුල් සවිමත් කළසේක තිගේ දරුවන්ට ආශිර්වාද කළසේක. මොකද වාසා දොරටුව කියන්නේ? ඉතින් ඉස්සර කාලේ රජමැදුරේ වාසා දොරටුවක් තිබ්බැවිලා. ඒ දොරටුවේ ඇතුළට පුළුවන් රජතුමා අවසර දුන්න අයට පමණයි. එක එක අයට ඇතුළේ එහෙම රජතුමා මොන ගෑ යන්න බැහැවිලා. බැරිලා ඔබේ මගේ ජීවිතේ වාසා දොරටුව අපලකලා තිබෙනවා නම් ඔබේ මගේ
එමෙ දෙවියන් වහන්සේ කියනවා යම් කාලයක් උදා වෙන්න යනවා ඔබගේ ජීවිත ඔබගේ නිවස ඔබගේ පවුල ඔබගේ සීමාව දෙවියන් වහන්සේ සවිමත් කරන යුගයක් ඇති වෙන්න යනවා කියනවා. හරියද? අද ඔබ ජීවත් වෙන නිවස වෙන්න පුළුවන්. අද ඔබ ජීවත් වෙනා සීමාව වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ දරුවෝ කෙනෙක් මහ පොළේ ජීවත් වෙනවා නම් කිසි කෙනෙකුට අත තියන්න බෑ. කිසි කෙනෙකුට ඔබට ලං වෙන්න බෑ. කිසි කෙනෙකුට දෙවියන් වහන්සේ නියම කරලා සීමා පව කරලා ඇවිල්ලා ඔබට අනුතරක් කරන්න බෑ. මගේ ජීවිතේ බලනකොට මගේ වාහනේද, මගේ නිවසේද, මගේ පවුලට කොපමණ ගුරුකාම් කරලා ඇතිද? මිනිහල් විගලා තියෙනවා. දෙහි කපලා දාලා තිබෙනවා. නොයෙකුත් දේවල් කරලා දෙනවා. ඇස් දෙක තෙල් ගාලා තිබෙනවා. සමහර ජනේතර ඇතුලේ අලු ගේ ඇතුලේ ගිහලා තියෙනවා. ඒ බැලුවා පිටි වල එක එක දේවල් කියලා දානවා. හැබැයි මේ කාලේ ඒක ඔක්කොම නැවතිලා තියෙනවා. කොහමද? යාත්‍රා කරලා බැලලා දාලා තියෙන්නේ. දේව දාසෙක් හැටියට පූජක හැටියට මට මේද කරනවා නම් ඔබට ඔබගේ පවුලට ලෝකේ මිනිස්සු මොනව නොකරයිද? ඇයි මේ මිනිස්සු ඒක කරන්නේ? මාතුලේ මගේ පවුල තුලේ යම් ආලෝකයක් යම් පැවැත්මක් තිබෙන නිසා ඒක දරා ගන්න බැලුවොත් ඒ ආලෝකය අන්ධකාර අඳුර කරන්න මිනිස්සු තමගේ ශක්තිය දරනවා. දෙවියන් පොරොන්දු කරද්ද ඔබේ වාසල් දුරට මම සවිමත් කරන්න නෙමෙයි. හalleluya. ඔබේ නිවස පවුල ඔබේ සීමාව දෙවියන් වහන්සේ සවිබල කර තිබෙන විට කවුරු මොන දේ කළත් ඒව ඔබට වදින්නේ නැහැ. ඒකයි මේ ස්ථානේ කියන්නේ. ඒකයි මේ ස්ථානේ කියන්නේ ඇවිල්ලා තිගේ වාදුන අගුණ සවිමත් කරසේක තිගේ දරුවන්ට ආශිර්වාද කරසේක විශ්වාස කරනවා වෙනවා. ඔබට ඔබේ පවුලට ආශිර්වාද කරලා දෙවියන් තමයි අපි නමස්කාර කරන්නේ. ඒ අනුව ගීතාවලිය 14 පදය 114 පදය මොකද කියන්නේ? සාමය සහ භෝජනයේ ඔබේ ජීවිත පිළිවෙලක් කරනවා. මට දේශනා කරන්න බෑ. ඒ සාක්ෂි මාතෘ නැත්තම් මම මෙතන බොරු දේශනා කරොත් මගේ මිනිස්සු මගේ ගෙදර මිනිස්සු මට ගල් ගහනවා. අන්න මගේ පූජකවරයා අන්න මගේ දාසයා අන්න බොරු කියනවා කියලා. බොරු නෙමෙයි කතා කරන්නේ. ඔබ හරි විදිහට යේසුස් වහන්සේ පිළිගන්න හරි විදිහට දෙවියන් වහන්සේ නමස්කාර කරන විට නිවස තුළ සාමය තිබෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ වගේ භෝජන වල කිසිම අඩුවක් නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කරා. ඇයි අපි අගේ හිගකම්මද ජීවත් වෙන්නේ? ඇයි අපේට බොහෝ වෙහස මහන්සි වෙන්න වෙන්නේ බොහෝ දේවල් කරන්න? මේ සහෝදරය සමාඩ ඇවිල්ලා ඉන්නවා. ඔය නේද මොටර් බයික් ඉංජිනේර කෙනෙක් ඇවිල්ලා. බෞද්ධිස්මක දරුවෙක් මගේ අර පිට කවුරුත් නෙමෙයි. තාම සමහර කවුද කියලා හඳුනලා දෙන්නේ නැහැ. සමහර දන්නවා සමහර දන්නේ නැහැ. සමහර වැටලා තිබ අවස්ථාවේ. සමහර නඩුවකට පැටලලා තිබ අවස්ථාවේ. සභා අන්තිම අතරවෙච්චාවේ මේ පවුල තමයි මාසමක සභා සමිතියට අපි ගොඩක් සෙනසස් දානවා. මතකයි? විශාල දායකත්වයක් ඇතුළේ. විශාල ශක්තිය පුරා දෙවියන් වහන්සේ පවුල ගෙනල්ලා සභාව සේවක ගොඩනගන්න විශාල වැඩ කොටසක් ඕකේ පොළොව දිස්ත්‍රික්කුණා වෙනවා. දෙවියන් මා නැවත සභාවට ගෙරවෙන්න වෙනවා අලුත් ආකාරයක. මෙතන මොකද කියන්නේ? සුභාරම්භය. දෙවියන් වහන්සේගේ වාක්‍යනේ ඒ දිවසුතර පවුලේ පුදුම සමාදානයක් තිබුණා. පුදුම දිනුවල එක පාරටම යම් හේතු නිසා හැමදේම කඩාගෙන වැටෙනවා. අපි හරි මාර්ගයට දැස්සයි පස්සේ උදාහරණයක් ගන්නකො ඔබ විභාගයක් කියනවා. ඔබ උසස් පෙරේතර සාමාන්‍ය විභාගයකට පිළිස් වෙනවා. ඔබට ගුරුවරයා ඉගෙනුවාන් පස්සේ ගුරුවරයා ඉක්වෙටම හරියට හිතේ දමාගෙන ඒ දේ පිළිබඳව මොකද වෙන්නේ? විභාගය ඔබ සමත් වෙනවා. ඔබ ඒ දේ හරියට පිළිබඳව නැත්නම් මොකද වෙන්නේ? විභාගය ඔබ අසමත් වෙනවා. දේව ධර්මයන් ඔබේ ජීවිතේ විභාගයක් හා සමානයි. දෙවියන් වහන්සේ හඳුනාගෙන දෙවියන් වහන්සේ පිළිගරගෙන දෙවියන් වහන්සේ වචන ඉගෙනගෙන දෙවියන් වහන්සේ ධර්මයෙන් ඔබ දුවන විට ඒ රේස් එක පරාජය කරන්න කිසිම කෙනෙකුට බැරි බව මාතක තබා ගන්න. වෙනත් දේවල් බොහෝ වෙන ලෝකේ ඒවා ඉගෙනගෙන ඒවා මත දුවන මොකද වෙන්නේ? වැඩි කල් දුවන හම්බෙන්නේ වැටිලා විනාශ වෙනවා. නමුත් මේ දේව ධර්මයේ එහෙම නෙමෙයි. මේ දේව ධර්මයේ රේස් එක දුවන්න ඔබ සැරයාගේ අතර ගත්තාන් පස්සේ ඔබ සොඩවන්න කහටවත් පැහැකිනක ඔබ මතක තබා ගන්න. එවිට මොකද වෙන්නේ? ඔබ ගෙදර සතුට සාමය භෝජන වලින් පිරියන බව බයිබලයේ සඳහන් කරනවා. ඊළඟ මොකද කියන්නේ?
වෙනි පදේ දැල්මිට ඔබ තුලින් සුබ ආරංචිය බොහෝ ආයුර්වේද ඇතිදලා යනවා. ඔබ ලස්සන වෙනකොට, ඔබ අලංකාර වෙනකොට, ඔබ යම් ආකාරයකින් ආත්මිකව, ශාරීරිකව, භෞතිකව පොහොසත් වෙනකොට ආත්මිකව මොකද ආත්මික ජීවිත දේවල් වාසම ගත කරනවා. ශාරීරිකව මොකද මොහොත සුවේලිකව ජීවත් වෙනවා කියලා. භෞතිකව මොකද ඔබට යාඩවාන ඉඩකඩ හැමදේම ලැබෙනවා. දිව්‍යන් වාසී හැමදේම නේද? ඒ හැමදේම ඔබ පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? ඔබ තුනේ ඔබේ පවුල තුනේ ඔබේ නිවස තුනේ සුභාරංචි අනිත් බොහෝ අය වෙත ගලාගෙන යනවා. අනේ ගැලෙව ලබාගෙන පවුල් ලබාගෙන කඩ නැතුව බොන්න නැතුව අදින්න නැතුව ආදායම නැතුව පේමන්ට් එක වැටෙන්නේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ලෝකෙ මිනිස්සු ඔබට මට ගල් කතාවි. hina වේවි. එහෙම ධර්මයක් නෙවෙයි දිව්‍යන් වහන්සේ ඔබටයි මටයි ලබා දෙන දෙන්නේ. කිසිම ධර්මයක් තුළ මෙවැනි ඉගැන්වීමක් නැති බව අපි මතක තබා ගන්න අවශ්‍යයි. මම අනිත් ධර්මයන්ට අපහාස කරනවා නෙවෙයි. අනිත් ධර්ම පහර දෙන දිව්‍යන් වහන්සේගේ විද්‍යාමාන වූ ඒ නුවණ මනුෂ්‍යයන්ට කවදාවත් නාස්තර ගන්න බෑ. ලෝකෙට ඉන්නේ එකම දෙවි කෙනයි. මේ ලෝකෙට ඉන්නේ එකම ධර්මයේ දිව්‍යන් වහන්සේගේ ධර්මයේ පමණයි. ඒ ධර්මයේ තුල ඔබ පීඩා කරනවා නම් ඔබ කවදාවත් පරදින්නේ නැහැ. හalleluya. හalleluya. ළමන ඉරිදා සභාවේ නිල මණ්ඩලේ පත් කරනවා. මෙතෙක් කල නිල මණ්ඩලේ පත් කළේ මොකද? සභාව රන් කරන්න. හැබැයි ළමන ඉරිදා නිල මණ්ඩලේ පත් කරන සභාවේ මේ බෞද්ධය රන් කරන්නේ නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනේ රන් කරන්නේ. දෙවියන් වහන්සේගේ ධර්මය රන් කරන්න. මේ සභාව බොහෝවට ආශිර්වාද දෙන ආකාරයෙන්, බොහෝවට සේවක වෙන ආකාරයෙන් මේ ගොඩනගන්න තමයි අපි ළමන ඉරිදා මහා සභා රැස්වීම නිල මණ්ඩලේ පත් කරන්නේ. අපි අරමුණක් වෙනවද අපිට මුදල් අවශ්‍යයි. ශාලා ගුණයක වඩා අවශ්‍යයි. අනිත් දේවල් වලට ඊට වඩා ලොකු දෙයක් අපට අවශ්‍යයි. අපි මෙතෙක් කල අපි ඒක දැක්කේ නැහැ අවිල්ල. නමුත් දෙවියන් වහන්සේ මගේ හතර කතා දෙනවා. මෙතන එන්නාවේ නායක කණ්ඩායම කාරක සභාවකදී මේ සභාවතර බොහෝ අය සේවය කරන්න අය වෙන අවශ්‍යයි. ආලේප තත්ත්වය පමණ නෙවෙයි. ආලේප නැතේ ගන්න ඉදිරියේදී දෙවියන් වහන්සේ දුවන්න හොඳ රණස්ලා කණ්ඩායමක් අපට අවශ්‍ය වෙනවා. දේශතුල දෙවියන් මහා නාමය ඔස්සවන පස්සේ ඊළඟ මොකද කියන්නේ අවිල්ලා? 16 පදය සුභ ධර්මයේ චමත්කාර විදින්නා සෙනගකට පරිවර්තන වෙනවා. සුභ ධර්මයේ දෙවියන් වහන්සේ ඔබට පර දීලා තිබෙන්නේ සුභ ධර්ම තුළ ප්‍රීතිය සතුට සමාදාන ජීවත් වෙන්න ඇවිල්ලා. සුභ ධර්මයේ ඔබට පර ආශිර්වාද කරනවා. නමුත් අපි දකිනවා අද සුභ ධර්මයේ කොපමණ ජීවිත ගන්න විනාශ කරනවා කියලා. ඊයේ මම ප්‍රෝධිවලයක් තාත්තකල පුතේකුයි දියාලට ගිහිල්ලා සෙල්ෆි ගන්න ගිහිල්ලා දියාලට මේක දෙන්න ගත්තා. ඔබ සුභ ධර්මයේ අකහට තුනේ අපි සුභ ධර්මයේ වැරදි ආකාරයට පාවිච්චි කරනකොට අපට ඔබට මට විපතක් වෙනවා. නමුත් අපි සුභ ධර්මයේ තුල දිව්‍යංග ධර්මයේ ඉන්න විට සුභ ධර්මයේ ආශිර්වාද දිව්‍යංග වලට පවන් සල්න බව උන්වහන්සේ වලින් ප්‍රකාශ වෙනවා. බකියේ බයිබලයේ කියව බැලුවා එපිස පරිපරිචය තුනේ සුදාහරණ කරනවා. සම්පූර්ණ බයිබල් පදේ කියවන කතා කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා ඒ පද තුන මොනවද සඳහන් වෙන්නේ කියන එක මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. එපිස තුනේ පරිච්ඡේදය 4 පද මොකක්ද කියන්නේ? ඔබ ඇයි මෙතන වාඩිලා ඉන්නේ? ඇයි ඔබට උනාද මේ ස්ථානේ ඇවිල්ලා ඉන්නේ? ඇයි ඔබ බෞද්ධිස්මේ ගත්තේ? ඇයි ඔබට බෞද්ධිස්ම ඕන කියලා කියන්නේ? මේක අහසේ කඩා වැටුණු දේ බලාපොරොත්තුද? පෙරණියම පරිදි ලෝකේ මවන්න ප්‍රථම මව්ගෙබට එන්න ප්‍රථම බදලාගේ දිව්‍යන් වහන්සේ තෝරාගෙන දෙනවා. හරියුයා? නැත්නම් මේ පුඩුවේ වාඩි වෙන්න බෑ ඔබට. නැත්නම් මේ ගෘහයට එන්න බෑ ඔබට. අතර ඉන්න රවි. ජීවිතේ බොහෝ වැටිච්ච මිනිස්සෙක්. ජීවිතේ බොහෝ කලකිරිච්ච මිනිස්සෙක්. අයිය පුඩුවේ වාඩි වෙන්නේ. දිව්‍යන් වහන්සේ මේ ලෝකේ මවන්න ප්‍රථම තෝරාගෙන දෙනවා. 22 ජනවාරි 2 වෙනිදා මේ ගෘහේ ඉන්න ඕනේ කියලා. දෙවියන්ව තෝරාගන්න මිනිස්සු දිසාවෙ වෙන්නේ. ඔබ හැම කෙනෙක් අපි තේරුම් ගන්න අවශ්‍යයි. දෙවියන් මහා තෝරාගන්න මේ ගෘහේ ඉන්න මේ සහෝදර මට කිව්වා මම මාස ගානක් තිස්සේ උත්සාහ කරනවා try කරනවා church එකට එන්න.
සහෝදරයෙක් කතා කරලා කිව්වා මෙන්න ලොකු ප්‍රශ්නයක් පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්න කියලා. මම කෝල් කළා. කෝල් කරලා ඉන්නේ කොහොම යාඥා කළා. දෙවියන් වහන්සේ ගෙනාවා. පාදල් කරා. හලෙලූයා. ඇයි ආවේ? දෙවියන් වහන්සේ ඔබ හැම කෙනෙක් තෝරාගෙන තිබෙනවා. අපි කොච්චර වාසනාවන්ත දෙවියන් වහන්සේ තෝරාගත්ත මිනිස්සු. දෙවියන් වහන්සේ සභාවේදීම කොපමණ වාසනාව කොහොමද දෙවියන් වහන්සේ නෝන? වෙන කිසිම දෙවි කෙනෙක් ඔබ තෝරාගෙන නැහැ. වෙන කිසිම ස්වාමි කෙනෙක් ඔබ තෝරාගෙන නැහැ. කාර්යයම ඔබ තෝරාගෙන නැහැ. ගණදේ තෝරාගෙන නැහැ. ඔබ තෝරන් තින්නේ දෙවියන් වහන්සේ අධිගිරමේ මේ ලෝකයේ මවන්න ප්‍රථම මේ වකවානුවේ දෙවියන් වහන්සේගේ එයාගේ දරුවෙන්ට මාපොළේ ජීවත් වෙන්න ඔබවයි මාවයි තෝරගෙන දෙනවා. ඔබට සතුටු නැද්ද? ආමේන්. එහෙනම් ඔබව මාව තෝරාගත්ත දෙවියන් වහන්සේ ඔබ ගැන මාගෙන නොබලා සිටීවිද? ඔබට මට උපකාර නොකරාවිද? ඔබට මට ආශ්‍රය නොකරාවිද? අපි දෙවියන් වහන්සේගේ ධර්මයේ තුල මේ රන් එක දෙනවා නම් තෝරාගත්ත ඔබට කවදාවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති බව ඔබ හොඳට මතක ගන්න. ඊළඟට කියන්නේ අතර වගේ ලෝකේ පැවිදි පෙර අප තෝරාගස්සේක ඊළඟට පස්වරවද කියන දේව දරුවම පෙරණීමක් ලෙස ලැබී ඇත. ආමේන්. ඒසිය දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න මේ මිනිස්සුන්ට අද දවසේ ඔබට මට දෙවියන් වහන්සේ තමන්ගේ පියා හැටියට එතුමා සිරීමේ එතුමාගේ දරුවෝ ඔබට ලබා දෙන්න වෙනවා. එතන ලොකු වාක්‍යයක් දෙනවා. ඔබගේ දරුවන්ට ආදරේ නැද්ද? ඔබගේ දරුවෝ අට ඔබ කිරි ටික දෙන්නේ නැද්ද? ඒ දරුවෝ උස්මහත් වෙනකොට මේ දරුවෝ අවශ්‍ය හැමදේම දෙන්නේ නැද්ද? දරුවෝ අධ්‍යාපනය දෙන්නේ නැද්ද? අවශ්‍ය දරුවෝ හොඳ දෙන්නේ භාර්යාවට දෙන්නේ නැද්ද? දරුවෝ වෙන කැපෙන්නේ නැද්ද? අපේ ජීවිත මහසීම තමයි. ඔබ ජීවිත මහසගේ දරුවෙක්ට ඔබගේ උපදේශ මාර්ගදර්ශන ඔබට අවශ්‍ය හැමදේම මේ තාත්තා දෙන බව මත තබා ගන්න. හalleluya. අපි කොපමණ වාසනාවන්ත සිරගන්ද? මා වාසනාවන්තද? ආයතන අපි වාසනාවන්තයි. අපි දේව දරුවෝ. දෙවියන් වහන්සේ අතේ තෝරගත්ත මම බුද්ධ ආගමේ ඉන්නේ ඇති. මම හින්දු ආගමේ ඉන්නේ ඇති. මම නැත්නම් වෙනත් ආගමේ ඉන්නේ ඇති. මම මොන ආගමේ ඉන්නත් දෙවියන් වහන්සේ මා තෝරගත්ත විදිහ මගේ කාලේ වෙලාව එන විට මම දෙවියන් වහන්සේගේ දරුවෙක් පරිවර්තනය වුණා. මේ ලෝකෙට ඔක්කොම බෞද්ධ ඉන්න බෑ චර්ච් එකට. ඔක්කොම හින්දු සෙනග ඉන්න බෑ. එහෙම ඉන්නේ නැහැ. පෙර දේව පරිදි මෞකුසල දෙන ප්‍රථම ලෝකේ මවට්ට ප්‍රථම තෝරාගත ජනතා මොන ආගමකට හිටියත් මොන පරිසර සිටියත් මොන සේව සිටියත් ඒ ඔක්කොම කඩාගෙන උන්වහන්සේගේ සීමාවට එනවා. අද දවසේ ඔබ ඒ සියලු බාධා කඩාගෙන උන්වහන්සේ සීමාවට වාසනාවන්ත සරක කියන මත ලබා ගන්න. හයවෙනි පදයට කියනවා මහිමාන්විත කරුණාවේ හිමිකම ළඩවේ දෙවියන් වහන්සේගේ කරුණාවේ හිමිකම ඔබට ලැබිලා තිබෙනවා. හalleluya. තාත්තා තමන්ගේ දරුවට කොච්චර කරුණාවක් දක්වනවද කියලා. අඩනකොට මම දැක්කා දරුවෙක් ගේට්ටුව අපේ ගෙවල් ගාව දරුවෙක් ගේට්ටුව ඇරගෙන දුවනවා. අම්මා පස්සේ ඉඳලා දරුවව බදාගෙන අරගෙන ආවේ. ඇයි? ආදරේ. ඔබගේ දරුවට කොච්චර ආදරේද? රෝගයක් ආවොත් ඔබ හොඳට දරුවා ගැන බලලා අවශ්‍ය දෙවිති කරා දෙනවා. දරුවව බලක් වගේ බලා ගන්න කිසිම විපතක් නපුරා වෙන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ එහෙම තමයි. උන්වහන්සේගේ මහිමාන්විත කරුණාව ඔබට අර හිමි වෙලා තිබෙනවා. ඔබ මේ මහා පොළොවේ තනි වෙලා නැහැ. අතිස්සක දේශනාවට යන්නේ නැහැ. මම දේශනා ගොඩක් දේවල් කතා කළා. අද ඒක ඉතුරු ටිකයි මේ කතා කරන්න ආවිල්ලා. දෙවියන් වහන්සේ මහිමින් කියන්නේ මොකද? සුදාකන් වහන්සේගේ අනුග්‍රහය. ඊශ්වර සෙනග මිශ්‍ර දේශයේ කාණදේ ගමන් කරන විට දෙවියන් වහන්සේගේ මහිමය ඔවුන් සමග තිබුණා. දෙවියන් වහන්සේ මහිමය ඔවුන් සමග තිබෙන නිසා දවල් කාලේ දෙවියන් වහන්සේගේ වලාටේ මග පිටෝ ලැබුණා. රාත්‍රී කාලේ ගිරිනවේ රැකවරේ මග ලැබුණා. ඒ මහිමය අද ඔබට විදහස් කළා වෙනවා. හalleluya. ඒ මහිමය සුදාතර වහන්සේ ඔබ සමග මොකද ගනුදෙනුවක් කරනවා. එන සමහර විට සුදාතර වහන්සේ ගැන හරි අවබෝධයක් නැත්තම් පුද්ගලිකවම හම්බෙලා කතා කරලා ඒ පිළිබඳ අවබෝධය ලබාගෙන ඔබගේ ජීවිතය සම්පූර්ණ කරගන්න කැමයි.
ඊශ්වර සිරග මිශ්‍ර දේශයේ සිට කානාන් දේශයට ගමන් කළාසේ දේව දරුකම දේව උරුමේ ලැබුණාන් පස්සේ ඔබගේ උපදේශ මාර්ග දක්වා ස්වර්ගය යනකම් මේ දිව්‍යන් වහන්සේ ඔබ සමසිරි ඔබ ගෙන යන බව උපාද ප්‍රකාශ කරනවා. ඒක අමතක කරන්න එපා කියලා මම කියන්නේ. අපි බලමු ඉබ්‍රිස පළවෙනි පරිච්ඡේදය 9 පදේ මොකද්ද කියන්නේ කියලා. උන්වහන්සේගේ අභිරහත් දැනගැනීමේ වරම ලැබී ඇත. හලෙලූයා. Hallelujah. දිව්‍යන් වහන්සේගේ අභිරහත් දැනගැනීම වරම දිව්‍යන් වහන්සේ ඔබටයි මටයි ලබා දෙනවා. නිසා සහෝදරයා මේ ස්ථානයේ নমස්කාර කරන වෙලාවේදී දිව්‍යන් වහන්සේ අභිරහත් ඔබගේ හදවතට ආවා. ඔයක ප්‍රකාශ කරන ආත්ම වාද මාතුනේක ස්ථිර කළා. අද දවසේ දිව්‍යන් වහන්සේ අභිරහත් දැනගැනීමේ හැකියාව නැත්තම් ඇවිල්ලා පුදුලේ හම්බ වෙන්න ඒ ක්‍රමවේදය කියලා දෙන්නම්. එවිට ඔබට පුළුවන් දිව්‍යන් වහන්සේගේ බොහෝ දේවල් දැනගන්න. උන්වහන්සේ කැමති උන්වහන්සේගේ අභිරහත් එළිදරව් කරන්න ඇවිල්ලා. ප්‍රේමින දේවදූතනි අද දවසේ දේශ බලන්න ඇවිල්ලා. අද දේශේ සම්පූර්ණ කඩාට වැටලා තිබෙනවා ඇවිල්ලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපතිතුමා වාඩිනකොට දෙවියන් වහන්සේ මට කියපු දේ තමයි ඒ පාලන කාලේදී සම්පූර්ණ රට විනාශ වෙලා කියන එකයි. සම්පූර්ණ රට විනාශ වෙලා කියන එකයි. දැන් අනේක සිද්ධ වෙලා නැද්ද? අපි දකිනවා රණීල් මෛත්‍රී ඉන්න කාලේ තුල මිනිස්සු කණ්ඩ පොඩ අදින හොදලා තිබ්බේ කියලා. ඒකට මොකද කරේ? කුලල් කාගා. ඒකට කුලල් කාගා නෙවෙයි නායකෝ කවුරු පිටිනේ නායකයන්ට කතා කරන්න ඇවිල්ලා. මේ කරන්න එපා කියලා කිසිම ආගම නායක කතා කරේ නැහැ. බෞද්ධ නායක කතා කරේ නැහැ, කිතුන් නායක කතා කරේ නැහැ. ඒක මොකද මේ ලංකාව තුළ දිව්‍යන් වහන්සේ නාම ඔසවන විශාල ඉඩක් තිබෙනවා. ඒකට කවුරුත් යන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? කවුරු ආවත් රට විනාශ වෙනවා. එදා මෝසෙස් මොනවද කරේ? දානියෙල් මොනවද කරේ? එලියා මොනවද කරේ? එලිසා මොනවද කරේ? රට වෙනුවෙන් දෙවියන් වහන්සේගේ දාසයන් සේවය කළා. ලංකාවේ තත්ත්වය දෙවියන්වද? මේ රට දවසේ ඉරිකීමේ පත්තරටම අද නැවත මොකක් කරන්නේ? ඒ කොහොමද දැනගත්තේ? දෙවියන් වහන්සේ මට කතා කරන නිසා. මම UAP කාර්යයකට ශ්‍රී ලංකා කාර්යයකට නෙවෙයි. මම දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. ඡන්දේ රහසකද සුච්චේකන් දෙනවා. නම මගේ ඡන්දෙම කවදාවත් වැරදි කරලා දීලා නැහැ නේද? අද දුන්නා නම් මට මොකද වෙන්නේ? මට දුක් වෙනවා. සමහර මම දුන්න පැත්ත පරාදයි. නමුත් මම දුක් වෙන්නේ මම නොදුන්න නිසා අද සතර වෙනවා. ඇයි මේ පාප කර්මයට මම අත ගහලා නැහැ. මේ විනාශෙද මම ඡන්දේ දෙවියන් වහන්සේ වළක්වන්නේ නැහැ. ඇයි නොදුන්න දෙවියන් වහන්සේ මට කිව්වා ඔබ දාන පැත්ත පරදින පුළුවන්. ඔබ දාන්න එපා මේගොල්ලන්ට. දැන් මොකද ඔබත් ඒකේ පවුල් කාර්යයක් කරනවා කියන්නේ. මම කොහොමද දැනගත්තේ දෙවියන් වහන්සේ මට ඒ කතා කරපු නිසා. අපේ දෙවියන් වහන්සේ රහස් දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සැලසුම් දැනගන්න අවශ්‍යයි. මේක රටට පමණක් නෙවෙයි ඔබේ ජීවිතේ ඔබේ පවුලට දෙවියන් රහස් දෙවියන් යෝජ දැනගත්ත පස්සේ අපිට කවදාවත් වරදින්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒ වරම ඔබටයි මට ලබා දෙන්න දෙනවා. ඊළඟට එපිස බලපන් 9 පදේ යනකොට 10 පදේ මොකක්ද කියන්නේ? මුළු විශ්වයම මුළු ලෝකෙම යේසුස් වහන්සේ තුළ එකතු කරලා දෙන්නේ. හලෙලූයා. හලෙලූයා. මුළු විශ්වයම මුළු ලෝකෙම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එකට ඒක රාශි කළ අවස්ථා නැහැ. ඊට ආහතේ පහළ පොළොවේ විශ්වය හැමදෙරම යේසුස් වහන්සේගේ නාමය තුළ පමණයි යමක් කරන්න පුළුවන්කම දෙන්නේ. වෙන කිසිම නාමයක් නැහැ. ආමේන්. වෙන නාමයක් කරගෙන අපි කරොත් මොකද වෙන්නේ? අපි වැඩිලා විනාශ වෙනවා. ලෝකේ මිනිස්යන් මේක තේරුගෙන බුද්ධිය නැහැ. අද දෙවියන් වහන්සේ දුකට ලෝකේ මිනිස්යන්ට අවබෝධ කරගන්න බැරි කන්තේ පත් වෙනවා. දුකට මහත් ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ කියනවා මුළු විශ්වයේ මුළු වහන්සේ යේසුස් වහන්සේ එක්සේපත් කරන අවස්ථාවක් කියලා. ඒ යේසුස් වහන්සේ ඔබේ මගේ ජීවිතේ ගැලව කර පිළිඅරගෙන අපි ජීවත් වෙනවා නම් අපට කවදාවත් වරදින්නේ නැහැ. 11 පදේ යන විට අප ක්‍රිස්තුස්වහන්සේ දෝරාගත් සෙනග ඒක දේව නියමයක් කියලා ප්‍රකාශ කරනවා.
ගීතවල ප්‍රකාශ ආකාරයට නැවත මතක් කරලා දෙනවා. දේව නියමය අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ පවතෝරා පක්ෂද වෙන ධාතු පදේ ලැබෙන අප ආත්මයන්වා තුළ මුද්‍රා ලබා දෙනවා. ඔබ සුදාත්ම වාතුල මුද්‍රාව ලබා දෙනවා. ඒ නිසා ඔබ තුළ ඉන්න සුදාත්ම වාසය නැවත පණ ගන්නවන්න වාහනය ලස්සනට දෙනවා. වාහන පදවන්න පෙට්‍රෝල් අවශ්‍යයි නැත්නම් ඩීසල් අවශ්‍යයි. පෙට්‍රෝල් ඩීසල් එක වාහනේ පණ ගන්න මොකද වෙන්නේ? මොකද අපිට වෙන්නේ නැහැ. අපි පෙට්‍රෝල් ඩීසල් දාම පස් කරේ වාහනේ ලස්සන පණ ගන්න වෙනවා. ඒවා තමයි සුදාත්ම වාහනයේ තෛලය. ඔබගේ ජීවිතය ඇතුළත් කරගත්තට පස්සේ ඔබ අලංකාරව දාවඩ වෙන්නා වූ ආත්මික මිනිස්සු බවට පරිවර්තන වෙනවා. අද දවස ඔබ මත බගන්න මේ ධාවන ප්‍රති ගමන් කරන්න සුදාත්ම මහසිකේ මුද්‍රාව ඔබතුල තබා දෙන බව. ඔබ බෞද්ධ ගන්න විට යේසුස් පිළි අරගෙන උන්වහන්සේ නාමයට ඇතුල් වෙන විට සුදාත්ම මහසිකේ මුද්‍රාව ඔබට ලැබෙන්න වෙනවා. ඒක වර්ධනය කර ගන්න විට ඔබට මහ පොළොවේ අලංකාර ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබෙන බව අසීකල් කරන කැමැති. 14 වෙනි මේ කියනවා සුදාතන් වහන්සේ වනායි දිව්‍යන් වහන්සේගේ පයිමේ ප්‍රසන්න සඳහා උන්වහන්සේ අයිතුවයට ගැනීම සත්සාසන දෙන අපේ උරුමේ අත්තිකාරමය ඒක අත්තිකාරමය සුදාතන් වහන්සේ ඔබගේ ජීවිතයේ ඇඩ්වාන්ස් එක මිනිස්සෙක් රැකියාවක් කරනවා කඩිය හම්බෙන්නේ මාසයේ අන්තිමට මාසේ මැදට මොකද කරන්නේ? ඇඩ්වාන්ස් එකක් ගන්නවා. ඒ ඇඩ්වාන්ස් එක ගන්නේ නැවැටි ණයරවි ජීවිත දෙස්ස. අවසානයේ මොකද වෙන්නේ කියලා? වැටුප තමයි අතර ලැබෙනවා. සුදාතන් වහන්සේ ඔබට ඇඩ්වාන්ස් එකක් දීලා තිබෙනවා. අත්තිකාරවද දීලා තිබෙනවා. ඒ අත්තිකාරව තුළ ඔබ හරියට ලබා ගන්න ක්‍රියා කරොත් අවසානයේ අර කඩියම ලැබෙනවා වගේ මුළු ආත්මය ඔබට ලැබෙන්න යනවා. මුළු ආත්මය ලැබුණා පස්සේ ඔබ ඉතාමත් වාසනාවක මනුෂ්‍ය කෙනෙක් මාපුර ජීවත් වෙනවා. ගෙරක දරුවගේ අධ්‍යාපනය දුර වෙනවා. පෞද්ගලික ජීවිත සාර්ථක වෙනවා. ව්‍යාපාර සාර්ථක වෙනවා. රැකියාව සාර්ථක වෙනවා. මේ සහෝදරයාට තැනක් අවශ්‍ය වෙනවා. මම යාඥා කරන දෙවියන්වත් තැන දිලේ ඉවරයි බලන්න. එයා හිතන්ද යම් ස්ථානයක එයාගේ වැඩ කොට ආරම්භ කරලා කොච්චර දෙවියන්වත් යහපත් දැවෙනවා. එයා දෙවියන්වත් තාක්ෂණික ආභරණයක් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. ඔබට බොහෝ දේවල් අවශ්‍යයි. අර සිස්ටර් රට යන්න ඕනේ කියලා කිව්වොත් ගොඩාක් ප්‍රශ්න තිබ්බා. යාඥා කළා නම් ඒකට ඇවිල්ලා. දෙවියන් මොකද කිව්වේ? දැන් පුළුවන්. ගිහලා හොඳ තාත්තෙන්න පුළුවන්. තව සති දෙකකින් ලංකාව යන්න. ආමේන්. ඒ සුදාතන් වහන්සේ අපට උපකාර කරනවා. සමහර අයගේ ජීවිතේ සුදාතන් වහන්සේ වෙන්නේ ඇඩ්වාන්ස් එකක් විදියට. අත්තිකාරමක් ඇති. නමුත් ඒක සම්පූර්ණ කරගත්තොත් මේ ජීවිතය ඔබේ පවුල අසම සමව ඉහෙට යන පවුලකට හරිවත් වෙනවා. योहान परिचय दरुस परिचय කියනවා. සුද योहान परिचय දරුස්. එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට වෙන උන්වහන්සේගේ නාමය අදහන අයට දිව්‍යන් වහන්සේගේ දරුවන්ට සුපද ලැබී වරම උන්වහන්සේ දෙපාව දාසේ. අදවසේ ඔබට දිව්‍යන් වහන්සේගේ දරුවෝ ගැන උපද ලබන්න දිව්‍යන් වහන්සේ වරම ලබා දෙලා තිබෙනවා. ඒ වරම හැම මිනිස්සෙකුට නොමැතිව මතක තබා ගන්න. ඒ නිසා දිව්‍යන් වහන්සේ උන්වහන්සේ දරුවෙකුට ඔබට උපද ලබන්න වරම දුන්නා නම් ඒ උපපාත තුර මරණ දක්වා ගමන් කරන මිනිස්සෙක් වෙන්න. විවිධ ඔබට එනවා ප්‍රශ්න, පීඩා, කරදර, වේදනා, අදුර පිට හැම කතාවක්ම නිමා කරමින් ඔබේ ජීවිත අවසානයේ සාර්ථක කරගන්න පුළුවන් ලැබෙනවා. ඒ වගේම යෝහන් පරිපය 14 පද අවසාන පරිපද යෝහන් පරිපයද 14 ධර්මයාලෝ මාංශගත අප සමග වැඩ විශේෂීක දේව වරප්‍රසාදයෙන් සත්‍යයට පූර්ව උන්වහන්සේ එනම් පියාණන් වහන්සේ කෙරෙහි වූ තේජස්ය අපිට දුන්නා. යේසුස් වහන්සේ අවුරුදු 33 මහ පොළොවේ ජීවත් වුණා. කවුද මේ යේසුස් වහන්සේ? දෙවියන් වහන්සේ තමයි. කවුද මේ යේසුස් වහන්සේ? දෙවියන් වහන්සේගේ ධර්මය තමයි. දෙවියන් වහන්සේ ධර්මයේ මේ බයිබලය තමයි මාංශවත්ව මහ පොළොවේ අවුරුදු 33 ජීවත් වුණේ. මේ මාංශවත් වීම තුළින් අපි දැක්කා ඒ මාංශවත් වීම තුළ තිබුණා නුවණ අපි දැක්කා. ඒ මාංශවත් වීම තුළ තිබුණා නුවණ පමණ නෙමෙයි ආලෝකය අපි දැක්කා. ඒ මාංශවත් වීම තුළ තිබෙනා නුවණ පිළිගත්තා ආලෝකය පිළිගත්තා මා මිනිස්සු
මිනිස්සු මහ පොළවේ සාර්ථක ජීවිතයකට පරිවර්තන වුණා. අද දවසේ යේසුස් වහන්සේ පිළිගන්න මිනිසයා නුවණ ඇති මිනිසෙක් වෙනවා. යේසුස් වහන්සේ පිළිගන්න මිනිසයා ආරෝග්‍ය ජීවත් වෙන මිනිසෙක් වෙනවා. මේ වසර ඔබට දෙවියන් වහන්සේ ආරාධනා කරනවා පුදුමා දරුකව ලබා දීලා ගිය වසර සාර්ථක වසරක් මේ වසර ගෙවන්න. ඇස් වසා ගන්න. ඔබ සූදානම්ද මේ ගමන දෙවියන් වහන්සේ සමග යන්න. ඔබ යාත්‍රා කරන්න. ඔබ තීරණය කරන්න. මම මේ වසර දෙවියන් වහන්සේ සමග යන්න මානසික කරනවද? දැන් ඔබට අවබෝධ වෙනවද? ඔබ ලෝකේ මවන්න ප්‍රථම දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන තිබෙන බව දේවදත්තකමට. එහෙමනම් මේ වාසනාවේ ජීවිතම තිබෙන ඔබගේ ජීවිතයේ නිවස පවුල දෙවියන් වහන්සේ කැප කරන් තීරණය කරන්න. දෙවියන් වහන්සේ සමග ආරෝපේ ගමන් කරන මිනිසෙක් වෙන්න. දෙවියන් වහන්සේ මේ ජීවිතයට මේ වශයෙන් බොහෝ ආශිර්වාද කරට යනවා. ඔබ අද දවසේ ඔබට මොනවද දැනුනේ? වචනේ ඔබට මොනවද හැඟුනේ? ඔබේ ජීවිතයේ අතේරෙන් කාරණා තිබෙනවා නම් ඒ කාරණා අකාරණ වෙලාව ඇවිල්ලා. මේ වචන අර ඔබගේ ජීවිතය තදින් අල්ලා ගන්නවා යම් කාරණා තිබෙනවා නම් ඒ කාරණා දවසේ තදින් අල්ලා ගන්න. ඔබගේ සාක්ෂිය, ඔබගේ ආශිර්වාදය, ඔබගේ ආලෝකය ඔබ තුළ ඔබේ පවුල තුළ මෙලොස්නේ අනිත් අයට එනි දවල්වල මොනවද කරේ? තීරණය කරන්න. අපි යාත්‍රා කරමු. දෙවියන් වහන්සේ දවස වචනේ මෙතන බාර ස්වාමීනි. වචනය සෝදරවට ආශිර්වාද කරමින් ඒ වචන දෙවියන් වහන්සේ පසුබිම ගම කරන්න ආත්මයන් වහන්සේ මුද්‍රාව සෑම දේවදරුවෙකුට රහස් කරගන්න. සමදෙනි ඔබ වහන්සේ තුළ ඉන්න මිනිස්යා කවදා පරාජය වෙන්නේ නැහැ ස්වාමී. ඔබ වහන්සේගේ ආලෝකය, ඔබ වහන්සේගේ වග පෙන්වීම සෑම පවුල සමගව සෑම දරුවෙක් සමග ලබන ස්වාමීනි. මේ වචනේ ඇසීමේ ආශිර්වාදය දෙවියන් වහන්සේ සිතුවේ තත්පාක දෙවියන් වහන්සේ තව බොහෝ අයට ආශිර්වාද වෙන ආකාර සාක්ෂිකාර ජීවිතයක් ගත කරන්න සෑම පවුලකටම සෑම දරුවෙක් උපකාර කරගන්න. වචනවල බාර ස්වාමීනි වචන දුෂ්මන් වහන්සේ කලතරන්න මැදිහම් අරකම ඇස්වා සිරදර දාස් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කර දෙවියන් වහන්සේ මෙසේ ඉලා සිටිමි. ආමේන් ආමේන් ආමේන්. හalleluya. Hallelujah. Hallelujah.